සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මය ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලප ගන්න ඕන එකක්. එක ගොඩාක් අමාරු නෑ ගලප ගන්න. කෙනෙකුට තියෙන අර්බුදය තමයි මේ ධර්මයට આવොත් අපිට ජීවිතේ එපා වේද? ජීවිතේ මගහැරීද? ජීවිතේ යම්කිසි පසුබෑමක් ඇති වේද? මේ පවතින తত্ত্বය කඩා වැටේද? මොකද ඔබට එකපාර මේ පරිපූර්ණ ධර්මයට එන්න බෑනේ. දරුවන්ගේ යුතුයකම්, බිරිඳ ස්වාමියාගේ යුතුයකම්, ඥාතීන්ගේ යුතුයකම්, මේ නොයේක් යුතුයකම් වගකීම් එක්ක තමයි අපේ ජීවිතේ ගලාගෙන යන්නේ. එතන මෙහිම ගලාගෙන යන ජීවිතේ අපිට එකපාරම මේ ධර්මයට ඇවිල්ලා අපේ මේ සමස්ත ජීවිතේම කඩා වැටෙයිද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ අනාගාමී තත්ත්වයේ දක්වාම ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. දැන් කාට හරි බණක් එහෙම අහලා එහෙම හිතෙනවා නම් නෑ මට හරියන්නේ නැහැ. දරුවන්ගේ යුතුයකම්, බිරිඳගේ ස්වාමියාගේ යුතුයකම් මට දැන් කරන්න බෑ. මම මේ ධර්මයේ දැන් තේරෙනවා මට. ඒ නිසා මේවා කිසිම වැඩක් නැහැ කියලා අර සම්මුති ලෝකයෙන් අයින් වෙන එක බුදුදහමේ ක්‍රමේ නෙමෙයි. එහෙම යාට අයින් වෙන්න හිතෙනවා නම් යා අලුතින් ආයේ යා බුදුදහම ඔස්සේ තමන්ව කියව ගන්න ඕනේ. මොකද මොකක් හරි අවුලක් වෙලා තියෙනවා එතන. පැටලිල්ලක් තියෙනවා. ඒ පැටලිල්ල ලියා ගන්න ඕනේ. මොකද එහෙම එපා වෙන්නේ නැහැ. දැන් විශාකාව වගේ කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක්. ඉතින් එයා ගිහි ජීවිතේ හිටියා ඕන තරම්. මේ විශාකාව කියන්නේ සෝතාපන්න වෙච්ච කාන්තාවක්, දරු මල්ලු හදාගෙන, බන්දුල මල්ලිකා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. දරුවෝ මං හිතන්නේ 30කටත් වඩා හදලා තියෙනවා. ඒ කාලේ ඉතින් විශාල පෞල් සංස්ථාව තුල දරුවෝ විශාල සම්පතක් විදියටනේ සැලකුවේ. ඉතින් සමහර අයට ආර්ථික ප්‍රශ්නක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ මේ දරුවෝ විශාල සම්පතක් විදියට සලකාගෙන දැන් අපේම පරම්පරාවල බුදුහාමුදුරන්ගේ කාලේ බන්දුල මල්ලිකායි අපේ පරම්පරා දෙකකට පිටිපස්සට ගියත් දරුවෝ 10 දෙනෙක් හිටියා සමහර පවුල්වල. එවනම් අපිට පිළිගන්න වෙනවා දරුවෝ 30ක් විතර හිටපු අයත් ඉන්න ඇති අදට 2600කට එහා පැත්තේ. මොකද අවුරුදු 50කට එහා පැත්තේ ගත්තත් 50ක් ඕනේ නැහැ. දැන් මේ අයගේ පරම්පරාවල් වල එක පරම්පරාවක් පිටිපස්සට යනකොට මේක අවුරුදු 10ක් 20ක් පිටිපස්සට යනකොටම ඒගොල්ලන්ට දරුවෝ 10 12 දැන් මන් දන්න එක අම්ම කෙනෙක් ඉන්නවා දරුවෝ 14 දෙනෙක්. මේ ඉතින් බොහෝම සතුටෙන් සැහැල්ලුවෙන් ඒ අය ජීවිතේ ගෙවුවා. එතකොට ඒ අයගේ ජීවිතවල මේ දරුමල්ලොත් එක්ක ගෙවපු ඊටාම කුටුම්බගත සැහැල්ලු ජීවිතයක් තිබුණා. එහෙමනම් අපිට පිළිගන්න ඕන දරුවෝ 30ක් විතර වුණත් ඉන්න ඇති අදට 2600කට එහා පැත්තේ කියලා. දැන් බන්දුල මල්ලිකාව කියන්නේ දරුවෝ 32ක් විතර හිටපු කෙනෙක්. නමුත් එයා සෝවාන් වෙච්ච කෙනෙක්. එයාට දරුමල්ලු හදාගෙන ගෙවන කාමභෝගී ජීවිතයට කිසිම සම්බාධකයක් උනේ නැහැ සෝතාපන්න ඵලය. එහෙමනම් සෝතාපන්න ඵලයේවත් එහෙම යාට කලබල වෙන්න හේතුවක් උන්නේ නැත්තම් මේ බණ ටිකක් අහලා යම් මිනිස්සෙකුට යම් හිතක් උපදිනවා නම් මහානකමට යන්න ඕන දැන් හරියන්නේ මට දරුවොත් එක්ක බිරිඳත් එක්ක මේක නෙමෙයි මගේ ජීවිතය කියලා හිතෙන්න බෑ. මොකද අනාගාමී තත්වයේ දක්වාම ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. අනාගාමී තත්වයට වගේ තත්වයකටපත් වුණාට පස්සෙත් ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. අරහත්ත්වයටපත් වුණොත් ගිහි ජීවිතේ ගත කරන්න අමාරුයි. හේතුව තමයි මේ ලෝකෙම ගැන අනබිරතියක් නේ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ කෙනෙක් පැවිද්ද පැත්තට අවධානය යොමු කරන එක හොඳයි. ඉතින් ඒක බොහොම ඉහළ ආධ්‍යාත්මික තලයක් මිසක් මේක මේ බණක් දෙකක් අහලා විනාඩි 10ක් 15ක් භාවනා කරා කියලා එහෙම අත්දැකීමකට යන්නේ නැහැ. ඒ නිසා අපි අනවශ්‍ය කලබල වීමක් හදන්නත් නරකයි. මේ ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නයි තියෙන්නේ. ඒතර මේ ප්‍රායෝගිකව ධර්මයේ ජීවිතයට එකතු කරගන්නකොට එයා තුල බලාගෙන ඉදිනි වෙන්න පටන් ගන්නවා. ඉතින් නිවෙන එක හොඳයිනේ. දැන් මේ ලෝකේ ඇවිලිනේ ඉන්නේ. රාගයෙන් ඇවිලෙනවා, ද්වේෂයෙන් ඇවිලෙනවා, මෝහයෙන් ඇවිලෙනවා. මේ ඇවිලීම මත ලෝකේ තෘප්තියක් හොයාගෙන යනවා. ඇත්තටම ඇවිලුණා කියලා තෘප්තියක් හම්බ වෙන්නේ නැහැ.
මේ ඔක්කොම රාගයෙන් ඇවිලිච්ච මිනිස්සුනේ. ඔබ හොයපු තෘප්තිය නෑනේ. රාගයෙන් කුල්මත් වෙලා දුවපු පිරිසක් අපි. ඒක හේතුව මේ අපි ඉන්නේ කාම ලෝකේ නිසා. ඒක ස්වභාවයක් ඉතින්. ඒක අමුතු දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් දිහා බලලා මේ මිනිස්යාගේ හරියට රාගය වැඩි කියලා අපිට චෝදනාවක් කරන්න බෑ. ස්වභාවයෙන්ම කාම ලෝකේ රාගයත් එක්ක තියෙන්නේ. අපි ඉන්නේ කාම ලෝකෙනේ. ඒක නිසා ස්වභාවයෙන්ම මේ මනෝභාවයේ පිහිටලා තියෙනවා. කාන්තාවකට ආවේනික ස්වභාවය. කියන්නේ රාගය කියන්නේ මේ රාගය කියලා බුදුදහම කතා කරන්නේ අනවශ්‍ය වචනයක් නෙමෙයි ඇලීම කියන එක. ඉතින් ඇලෙනවා කියන එක ඉතින් ඇසට රූපයට ඇලෙනවා, ශබ්දයට ඇලෙනවා, ගඳ සුවඳට ඇලෙනවා, රසයට ඇලෙනවා, පහසට ඇලෙනවා, අරමුණු වලටත් ඇලෙනවා. අරමුණු වලට ඇලිච්ච නිසා තමයි ඒව මතක තියාගන්නේ අපි. මතක තියාගෙන ඒවා ආයේ කල්පනා කරලා බලන්නේ ඒ අරමුණු වලට ඇලිලා තියෙන නිසා. කල්පනා කර කර මිනිස්සු තනියෙන් එමෙ hina වෙන්නේ කණ්ණාඩිය ළඟදී. ඒ කියන්නේ යා අරමුණු වලට ඇලිලා. ඒතකොට එන රාගය කියන්නේ මේ මිනිස්සු කතා කරන විදි එකක් නෙමෙයි. දැන් මිනිස්සු කතා කරන්නේ රාගය කියවම අර නිකන් ඒක අනවශ්‍ය කතාවක් නෙමෙයි ලිංගිකත්වයේ වගේ එකකට. එහෙම එකක් නෙමෙයි රාගය කියන්නේ. රාගය කියන්නේ ඇලීම කියන එක. ඒතකොට විරාගය කියන්නේ නොඇලීම. මොනවට නොඇලීමද? ඇස අත්දකින්න රූපයට ඇලෙන්නේ නැහැ. විරාගය ස්ථාවර වෙන්නේ අරහත්ත්වයේදීනේ. අවබෝධයටපත් වීමේදීනේ. මේ ඒ අවබෝධයටපත් වුණාට පස්සේ යා ඇලෙන්නේ නැහැ. ඇස ඉදිරියට එන රූපයට ඇලෙන්නේ නැහැ. කන ඉදිරියට එන ශබ්දයට ඇලෙන්නේ නැහැ. නාසයට දැනෙන ගඳ සුවඳට ඇලෙන්නේ නැහැ. දිවට දැනෙන රසයට ඇලෙන්නේ නැහැ. කයට දැනෙන පහසට ඇලෙන්නේ නැහැ. මනසට එන අරමුණු වලට ඇලෙන්නේ නැහැ. එතනම අතහැරලා දානවා. ඒ අතහැරලා දැම්මට පස්සේ ඉතින් එයාගේ ඇස ඉදිරියට එන රූපය කෙරෙහිනේ රූප තණ්හාවක් හිතේ හිටින්නේ. ශබ්දයේ කෙරෙහි තමයි ශබ්ද තණ්හාවක් හිටින්නේ. නාසයේ දැනෙන ගඳ සුවඳ කෙරෙහි තමයි ගන්ධ තණ්හාවක් හිටින්නේ. රසයේ කෙරෙහි තමයි රස තණ්හාව හිටින්නේ. එතකොට පහස කෙරෙහි පොට්ටබ්බ තණ්හාවක් හිටිනවා. ඉතින් තණ්හාව නැහැ කියන්නේ ඇලෙන්නේ නැහැ කියන්නේ තණ්හාව නැහැ කියන එක. තණ්හාව නැහැ කියන්නේ දුක නැහැ කියන එක. දුක නැහැ කියන ආයිපදින්නේ නැහැ කියන එක. අන්න ඔහොම තමයි ගැටේ ලිහෙන්නේ. මේක තමන්ගේ අභ්‍යන්තර අවුලක් විදියට මේ ගැටේ ලිහා ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ තාම මනවින් අපට පැහැදිලි කරලා තියෙනවා. ඒතර විරාගය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනස කෙරෙහි අත්දකින්න ලෝකයට නොඇලී ලෝකේ පරිහරණය. ඉතින් නොඇලෙනවා කියන්නේ යා මේ සම්පූර්ණයෙන්ම ගිහි ජීවිතය අත්හැරලා මේ ඒ ජීවිතෙන් අයින් වෙලා රූප බලන්න නැතුව ඉඳලා මේ වැඩක් නැහැ ඇලෙන්න දෙයක් නැහැ. ඕවගේ බලන්න මොනවද තියෙන්නේ කියලා නොබලා ඉන්නේ නැහැ. බොහොම විවෘතව ඉන්නවා. ශබ්ද නොඅහා ඉන්නේ මේ ඒ ශබ්දේ යථාර්ථය දන්නවා ඉතින් අහනවා එච්චරයි. ශබ්ද නොඅහා ඉන්න බෑනේ. යථාර්ථය දන්නවා ඒ නිසා ඉතින් යථාර්ථය දැනගෙන අහගෙන ඉන්නවා එච්චරයි. ඉතින් හැබැයි අහන එක නිසා ඒ අවබෝධයටපත් වෙච්ච කෙනා තුල රාගානුසේවත්, පටිඝානුසේවත්, අවිජ්ජානුසේවත් ඇති වෙන්නේ නැහැ. ඇයි? නොඇලීම නිසා. ඒවයි මිදීමක් නේ ඇති වෙන්නේ. මිදුනට පස්සේ නොඇලීම නිසා එයාගේ හිතේ රාගේ හිටින්නේ නැහැ. දැන් අපිට ඇහෙන් දැක්කන් පස්සේ එක්කෝ රාගානුසේ, පටිඝානුසය, මානානුසේ, විචිකිච්ඡානුසේ, භවරාගානුසේ කියලා අනුසේ උපදිනවා අපේ හිතේ. ඇහෙන් දැක්කන් පස්සේ එක්ක රාගයක් එක්ක පටිගයක් ඇති වෙනවා කනින් අහනේවත් නිසා. එහෙමයි. දැන් අර අවබෝධයටපත් වෙච්ච කෙනා නොඇලීනේ ඇස පරිහරණය කරන්නේ. එතකොට ඇලීමක් නැති නිසාම ඒ ඇලීම පදනම් කරගෙන ඇති වෙන රාගානුසේ, පටිඝානුසේ, අනුසේ මොකුත් නැහැ. අනුසේ නැහැ කියන්නේ ආයි උපදින්නෙම නැහැනේ. මොකද අනුසේ චුට්ටක් තිබ්බත් උපදිනවනේ. අනුසේ පොඩ්ඩක් තිබ්බම උපදිනවා ඉතින්. අනුසේ බොහොම පොඩ්ඩක් ඇති ඉපදෙන්නේ. ඉතින් අනුසේ වැඩෙන්නෙම නෑ දැන්. ඒ කියන්නේ මේ ඇස හරහා අත්දකින්න ලෝකයට ඇලීම ගැටීම පදනම් කරගෙන තමයි රාගානුසේ, පටිඝානුසේ හිතේ ඇති වෙන්නේ. දැන් ඇලීමක් නැති නිසා රාගානුසේ, පටිඝානුසේ මොකුත් ඇති වෙන්නේ නෑ. ඉතින් ඔය බලාගෙන ඉන්නවා ලෝකේ දිහා. ශබ්ද අහගෙන ඉන්නවා ඉතින්. ඔය මොනවා කිව්වත් අවුලක් නෑ ඊට පස්සේ. ගැටලුවක් නෑ. අපි දුම් බැන්න කියලා. බැන්නත් කිසි ප්‍රශ්නයක් නෑ. වර්ණනා කළා කියලා වර්ණනා කළත් ප්‍රශ්නයක් නැහැ. ඇයි නිකම්ම ශබ්ද මාත්‍රයක් විතරයි කියලා දන්නවා. දැන් අපිට එහෙම ඉන්න බෑනේ. අපිට වර්ණනා කළොත් එයා ඒකෙන් ඇඳ ගන්නවා. අපි කියන්නේ මිනිස්සු කතාවට කියන්නේ අඳිනවා කියලා. එයා හොඳට ඇඳලා ඉන්නේ කියන්නේ. වර්ණනාවට එයා හොඳට ඇඳ ගන්නවා. මිනිස්සු කියන්නේ ඒකට මුරුං ගත්තේ තියනවා කියලා. ඉතින් මේ අපි මුරුං ගත්තේ තියන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි තුල කෙලෙස් තියෙන නිසාමයි. එක්කෝ වර්ණනාවට ප්‍රතිවිරුද්ධ දෙයක් නම් ආවේ එයා ගැටෙනවා. ඇයි මට එහෙම කියන්නේ? මම මොකටද බැනුම් අහන්නේ? කියලා එයා තුල පටිඝානුසයක් ඇති වෙලා ඊට පස්සේ පටිඝානුසයට සාපේක්ෂව තමයි එයා සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙන. ඔන්න අලුතෙන් ආය කර්ම හැදෙනවා. රහතන් වහන්සේට අලුතෙන් කර්ම හැදෙන්නේ නැත්තේ උන්වහන්සේට දකින්න දේ තුල ලෝකයා කතා කරන රාගානුසය එහෙමත් තියෙනවා.
රාගානුසයට අදාළ හේතු තියෙනවා රූපේ. නමුත් රාගානුසය ඇති කරගන්නේ අත්දකින්න ඇසින් දකින්න ලෝකයේ කෙරෙහි තණ්හාව දුරු කරලා ඉන්නේ. ඒක දුරු කරාට පස්සේ අවබෝධයෙන්ම නිවිල යනවා. ඉතින් ආයි නිවෙන්න දෙයක්වත් නැහැ. ඔය කියන ඕන දෙයක් අහගෙනත් ඉන්නවා. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට සමහර වෙලාවට ඔය සක්කපඤ්ඤ වගේ අය ඇවිල්ලා සින්දු කිව්වා. අහගෙන හිටියා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් ඒවා සමහර සින්දු රාගයට බරයි. දැන් වේලුව පණ්ඩෙහිම වීණාව අරගෙන පංචසික කොහම ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ. එයා හිතුවා මේ සාමාන්‍ය ලෝකේ සතුටු වෙනවා වගේ බුදුරු සතුටු වෙනවා ඇති කියලා. එයා බුදුරු ගැන වැඩි දන්නේ නැතුව ඇති. ඒ නිසා එයා ඔහොම ඉස්සරහින් වාඩි වෙලා වේලුව පණ්ඩ කියන වීණාවත් අරගෙන ඇවිල්ලා ඉතින් වීණාව වය දිග සින්දුවක් කිව්වා. ඒක හරි රාගයට බර සින්දුවක්. මොකද එයා ආදරය කරපු කෙනෙක් හිටියා සූර්ය වච්චසා කියලා. එයා ගැන හරි ආදරයක් තිබිලා එයා වෙනුවෙන් ලියපු සින්දුවක් මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කිව්වා බුදුරජාණන් වහන්සේ කවදාවත් මුකුත් කිව්වේ නෑනේ. මෙතන කියන්න එපා වහාම යන්න එහෙම මුකුත් කිව්වේ නෑ. ඉවර වෙනකන් උන්වහන්සේ අහගෙන හිටියා. ඒක මේ අද වගේ විනාඩි 2-3 සින්දුවකුත් නෙමෙයි. බොහොම දිග සින්දුවක්. ඉවර වෙනකන් අහගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් කිව්වේ නෑ. මං හිතන්නේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ගල් ගුහාවක වැඩ ඉඳලා තියෙන්නේ. ඒ ගල් ගුහාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ ගල් ගුහාවට තමයි ඇවිල්ලා මෙයා කියලා තියෙන්නේ. මෙයා ඉතින් වීණාව වයවයි බොහොම ලස්සනට කියන්න ඇති. ඉතින් එයා ඒක හොඳට කියද්දි බුදුරජාණන් වහන්සේ අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඉතින් ඉවර වෙනකම්ම අහගෙන හිටියා. සමහර විට මේ බුදුරජාණන් වහන්සේගේ තරම් මනෝවිද්‍යාත්මක න්‍යායයන් නැහැ ලෝකෙ කොහෙවත්. ඔක්කොම මනෝවිද්‍යාත්මක න්‍යායයන් හැදුවේ බුදුදහමේ. අහගෙන හිටියා. මොකද එයාගේ පීඩනීනි පිට කරන්නේ. ඉවර වෙනකන් අහගෙන හිටියා. අහගෙන ඉඳලා කිව්වා මේ කොහේ ඉඳලාද ඔක හදාගත්තේ කියලා. මේක තියෙන සක්කපඤ්ඤ සූත්‍රය. අපි මීට කලින් ප්‍රඥා නාලිකාවේ සක්කපඤ්ඤ සූත්‍රය ගැන දේශනාවකුත් කළා. ඉවර වෙනකන් අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ කොහේ ඉඳලාද ඔක හැදුවේ? ඊපස්සේ කිව්වා ස්වාමීනි මේ සූර්ය වච්චසාව දැක්කයි අද වෙනකන් දැක්කේ නෑ. එයාව දැක්කම් මගේ හිතේ ඇති වුණා හරි සෙනෙහසක් ආදරයක්. ඉතින් ඒකට මම එයාව හොයාගෙන ගියා. ගොඩක් හෙව්වා මම. නමුත් මට ආයේ කවදාවත් හම්බුන්නේ නෑ. ඒ හම්බුන්නේ නැති පීඩාව දරා ගන්න බැරුවයි මම මේක හැදුවේ කිව්වා. හොඳයි කිව්වා. අනේ මෝඩෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. හොඳයි කිව්වා. ඔබේ ගායනයයි වාදනයයි මට කරපු සංග්‍රහයක් කිව්වා. මං එහෙම හිතන්නේ කිව්වා. එතකොට අර සතුටුත් හිතෙන්න ඇතිනේ. මේ බුදුරජාණන් වහන්සේත් කියනවා මං හදපු එක මට භාග්‍යතුන් වහන්සේට ධර්මයටත් කරපු සංග්‍රහයක් කිව්වා. සංඝයාටත් කරපු සංග්‍රහයක් කිව්වා. රහතුන්ටත් කරපු සංග්‍රහයක් කිව්වා. රාගයට කරපු අතිශය සංග්‍රහයක් කිව්වා. අන්තිමට ඊට පස්සේ බුදුරජාණන් ධර්මීකුත් මතු කළා. දැන් අපිට තේරෙනවා මේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ සම්පූර්ණයෙන් අතහැරලා දාන එක නෙමෙයි බුදුදහමේ ක්‍රමය. ඒවා තුල යම් වාසයක් තියෙනවා බුදුවරුන්ටත්. ඒ බුදුවරුන්ට ඒවා තුල වාසයක් තිබ්බට ඒවා නොඇලී තමයි පරිහරණය කරන්නේ. අපිට එහෙම බෑනේ. අපි පරිහරණය කරනකොට මේකට ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. පරිහරණය කරපු ගමන් අපි ඒකට ඇලිලා යනවා. ඒක අපේ ස්වභාවයේ පරිහරණය කිරීම තුළ හැම වෙලාවකම ඇලිච්ච ගතියක් අපි තුළ තියෙනවා. ඉතින් ඒ ඇලිච්ච ගතිය පවතින තාක්කල් අපට අවබෝධය කරා යන්න බෑ. දැන් පින්වත්නි මේ ලෝකේ පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ලෝකේ හොඳට පරිහරණය කරන්න. ලෝකේ හොඳට පරිහරණය කරන්න. හැබැයි පරිහරණය කරන ඒවත් එක්ක නොබැඳී පරිහරණය කරන තැනකට තමයි බුදුදහම ශ්‍රාවකයාගේ හිත හදලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේවත් පරිහරණය කරන එක නතර කළේ නැහැ. බුදුරජාණන් වහන්සේට විශාල ආරාම සංකීර්ණයක් හදලා දුන්නා. කවුද ආරාම සංකීර්ණ? ජේතවනාරාමේ ඒ කියන්නේ 54 කෝටියක් වියදම් කරලා තියෙනවා. විවෘත කිරීමට විතරක් මං හිතන්නේ 24 කෝටියක්ද කොහෙද? අපි කියනවනේ උච්චර වියදම් කරන්නේ මොකටද එහෙම කියලා කියන්නේ. ඒවට මේ ඒ ජේතවනාරාමේ විවෘත කිරීමට විතරක් එක්ක 16 කෝටියක් හරි 24 කෝටියක් හරි වියදම් කරලා තිනවා ඕපනින් එකට. මේ ජේතවනාරාමේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල සඳුන් කුටියක් හදලා තියෙනවා. සඳුන් දැව වලින් කුටියක් හදලා තියෙන්නේ. ඒතර ඒ සඳුන් කුටිය දෙපැත්තෙන් තව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට තවත් කුටි දෙකක් හදලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ඉතා සුවසේ කුටියේ වැඩ හිටියා.
ඒ කියන්නේ පරිහරණයට බුදුදහම විරෝධයක් නෙමෙයි බාගෙට අඳින්න ඕන. මේ ඒ කියන්නේ මේ දැන් ඔයා බණ අහන නිසා ඔය වගේ විචූරණ විදියට අඳින්න එපා. ඔයා රත්තරන් බඩු පළඳින්න එපා. ඒවා බුදුදහමට බාධාවක් කියලා එහෙම බුදුදහම කතා කරන්නේ. දැන් ඉන්න අය නේවා කියන්නේ. ඒවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ නැහැ. පරිහරණය කරන දේවල් භාග්‍යවතුන් වහන්සේ තාම ඉහළින් පරිහරණය කරලා තිබ්බ. හැබැයි ඕකම අපිට පාවිච්චි කරන්නත් බෑ. මේ සුව පහසු ජීවිතයකට බුදුහාරුත් සඳුන් කුටියක හිටියා. ඉතින් එහෙනම් අපිත් හොඳ තැන්වල හදාගන්න. එහෙම එකක් නැහැ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සඳුන් කුටියකත් වැඩ හිටියා තමයි. හැබැයි කුම්භකාර ශාලාවේ මැටි පිලෙත් වැඩ හිටියා. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. එහෙනම් මම මේ කියාගෙන ආවේ වෙන එකක්. පරිහරණය කරන දේවල් අතර අපි පරිහරණය කරද්දී රාගේවත් පටිගේවත් ඇති නොවන විදියට ඇස පරිහරණය කරන්න වග බලා ගන්න ඕනේ. ඒක මේ හාමුදුරුව කෙනෙකුට කරලා දෙන්න බෑ. හාමුදුරුව කෙනෙකුට ඒ தત્ත්වය කරලා දෙන්න බෑ. හාමුදුරුව කෙනෙකුට කරලා දෙන්න බැරි නිසාම ඇස කන නාසය දිවකය මනස තුලින් හදාගන්න පරිහරණය තුල තමන් පරිස්සම් වෙන්න තමන් වග බලා ගන්න ඕනේ. ඒක කාටවත් මේ ලෝකේ කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක කරලා දෙන්න බැරි නිසාම තමන් දක්ෂ වෙන්න ඕන ඇස පරිහරණය කරද්දී කෙලෙස් ඇති නොවන විදියට ඇස පරිහරණය කරන්න. හේතුව තමයි මේ ඇස පදනම් කරගෙන මේවා තුල රාගානුසය, පටිඝානුසය කියලා අනුසය ධර්ම වැඩුණොත් ඒ අනුසය තියෙන තැනක ආය උපතක් කරා යනවමයි. ඉපදෙනවමයි. ඒතර එහෙනම් දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි. ඇස කොහොමද පරිහරණය කරන්නේ නොබැඳෙන මට්ටමට? පින්වත්නි, ඇහැ ඉදිරියට එන රූපයට තමන්ගේ හිතේ රාගයක් ඇති වුණොත් ඒ චින්තනය පුහුණු කරන්නේ නැතුව ඒ වෙලාවේ අසුබේ වඩන්න බෑ. ඒ වෙලාවේ අසුබේ වඩන්න අමාරුයි. මේක කාලයක් මේ චින්තනය පුහුණු කරලා තියෙනවා. මේක පුහුණු කරන්නේ නැතුව කරන්න අමාරුයි. මේ ලෝකයේ සුබ සංඥාවෙන් මනස තුල ග්‍රහණය වන දේවල් එකපාරම අපිට මේ අසුබයි අනිත්‍යයි කියලා බලන්න හරි අමාරුයි. ඒක ප්‍රායෝගිකව කෙරෙන්නේ නැහැ. ඔබේ ජීවිතේම බලන්නකෝ. ඔබට කවදා හරි මේ සුබ සංඥාවක් ඇති වුණ වෙලාවක අනේ මේක වැඩක් නැහැ අනිත්‍යයි කියලා බලන්න පුළුවන්ද කියලා ඒක හරි අමාරු දෙයක්. ඒක අමාරු නිසා ඒ චින්තනයේ කාලයක් පුහුණු කරලා තියෙන්න ඕන. අපේ මනස තුල සුබ සංඥාව තියෙන තාක්කල් මේ ලෝකයේ කෙරේ අපි තුල විශේෂ බන්ධනයක් ඇති වෙනවා. ඒක නවත්තන්න බෑ. රාගයේ තියෙන තාක්කල් මේ ලෝකේ අපේ හිත තුල සුබ සංඥාවක් හට ගන්නවා. එතකොට මේ සුබ සංඥාව බැහැර කිරීම ඒ වෙලාවේ කරන එක කරන්න නම් කාලයක් තිස්සේ ලෝකේ යථාර්ථයේ පැත්තට අපේ හිත විවෘත වෙලා තියෙන්න ඕනේ. යථාර්ථයේ පැත්තට හිත විවෘත කරගත්තේ නැති කෙනෙකුට කවදාවත් මේ ලෝකේ අවබෝධය කරා යන්න බෑ. ඒ යථාර්ථයේ කරා යන කෙනෙකුට තියෙන්න ඕන ඊටාම වැදගත් දෙයක් තමයි පින්වත්නි භාවනාමය ඥානයක්. ඒක තියෙන්න ඕන. ඒ භාවනාමය ඥානයක් නැති කෙනෙකුට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. දැන් මූලික වශයෙන් අපි කල යුත්තේ තමන්ගේ හිත දෙස ඊටා සිහියෙන් බලාගෙන සිටීමයි. තමන්ගේ හිත දෙස ඊටා සිහියෙන් බලාගෙන ඉන්නවා. ඒතකොට තමන්ගේ හිත දිහා ඊටා සිහියෙන් බලාගෙන ඉන්නකොට තමන්ගේ හිත වැඩ කරන විදිය තමන්ට දැනගන්න පුළුවන්. තමන්ගේ හිතේ ආකෘතිය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ හිතේ රාගයද වැඩි, ද්වේෂයද වැඩි, මෝහයද වැඩි. ඔය විදිහට දැනගන්න පුළුවන්. ඒතකොට එහෙමනම් පළවෙනි පියවර විදියට බුද්ධ ශ්‍රාවකයෙක් කරන්න ඕන තමන්ගේ හිත දෙස බලාගෙන ඉන්න එක. ඒක තමයි ওই චිත්තානුපස්සනාවෙන් එහෙම කරන්නේ. සරාගං මා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගසිතක් ඇති වුණාම ඒක ඊටාම සාමාන්‍ය හිතක්. රාගසිතක් ඇති වුණ බව දැනගන්නවා. එච්චරයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැනගත්ත කියලා මොකද? දැනගත්තාට පස්සේ ඒකට විකල්ප කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ඉන්නවා 4 දෙනෙක් ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. සමහර අය Tamanගේ හිතේ කෙලෙස් තියෙනවා, කෙලෙස් තියෙන බව දන්නේ නැහැ කියනවා. සමහර අයගේ හිතේ කෙලෙස් තියෙනවා, නමුත් තියෙන බව දන්නවා කියනවා. සමහර අය ඉන්නවා Tamanගේ හිතේ කෙලෙස් නැහැ, නැති බව එයා දන්නේ නැහැ කියනවා. Tamanගේ හිතේ කෙලෙස් සමහර අයගේ නැහැ, නැති බව එයා දන්නවා කියනවා. ඒතර 4 දෙනයි. කෙලෙස් තියෙනවා, තියෙන බව දන්නවා එක්කෙනෙක් දන්නේ නැහැ. තව දෙන්නෙක් ඉන්නවා කෙලෙස් නැහැ, එක්කෙනෙක් නැති බව දන්නවා, එක්කෙනෙක් නැති බව දන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි,
කෙලෙස් තියදී තියෙන බව දන්නේ නැත්නම් එයත් පිරිහෙනවා. කෙලෙස් හිතේ නැත්නම් නැති බව දන්නේ නැත්නම් එයත් පිරිහෙනවා කියලා. එහෙනම් බලන්න කෙලෙස් නැති බව දන්නේ නැත්නම් ඒකත් පිරිහෙන්න බලපානවා. කෙලෙස් තියෙන බව දන්නේ නැත්නම් ඒත් පිරිහෙන්න බලපානවා. ඒ දෙන්නට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. කෙලෙස් තියෙනවා. හැබැයි තියෙන බව දන්නවා නම් එයා ශ්‍රේෂ්ඨයි කියනවා. කෙලෙස් නැහැ. නැති බව දන්නවා නම් එයා ශ්‍රේෂ්ඨයි කියනවා. දැන් බලන්න කෙලෙස් තියෙද්දි කෙලෙස් තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා. කෙලෙස් නැතුව එයාගේ හිතේ ස්වභාවයෙන් කෙලෙස් නැහැ. නැති වුණත් ඒ නැති බව දන්නේ නැත්නම් ඒ මිනිස්සයාට වඩා අර කෙලෙස් තියෙන බව දන්න මිනිස්සයා ශ්‍රේෂ්ඨයි කියනවා. නමුත් එයාගේ හිතේ කෙලෙස් තියෙනවා. එහෙම කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. කෙලෙස් තියෙනකොට පින්වත්නි කෙලෙස් තියෙන පුද්ගලයාට පුළුවන් ඒ කෙලෙස් ඇති වෙච්ච තැනට විකල්ප යොදා ගන්න. ඒ කියන්නේ කෙලෙස් තියෙන බව දන්නවා නම් එයාට පුළුවන් මගේ හිත මෙබඳු ස්වභාවයකින් එකක් කියලා විකල්ප වලට යන්න. නමුත් කෙලෙස් තියෙන බව දන්නෙත් නැත්නම් එයාට කෙලෙස් තියෙද්දි තියෙන බව දන්නේ නැත්නම් එයාට විකල්පයක් වෙපෙන්නේ නැහැ. එයා සුපුරුදු විදියට කාලා බීලා ජීවිතේ ගෙවනවා. ඒ වගේම තමයි කෙලෙස් නැහැ. නමුත් නැති බව දන්නේ නැත්නම් එයත් පිරිහිනවා පින්වත්නි. හේතුව තමයි කෙලෙස් නැති වුණත් ඒ නැති වෙච්ච තැනක දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. මොකක් හරි වටිනා දෙයක් තියෙනවා කියලා හිතන්න. අපි ඕක පහු කාලේ දේශනාවකත් කතා කළා. වටිනා දෙයක් තියෙනකොට ඒ වටිනා දේ අපි හිතමු මොකක් හරි රත්තරන් භාජනයක් කියලා. රත්තරන් භාජනය වටිනා දෙයක්. එතකොට තඹ භාජනයක් කියලා හිතමුකෝ. එතකොට ඒ භාජනේ හුඟක් වටිනවා. වටිනා බව ඒක වටිනා භාජනයක්. නමුත් වටින බව දන්නේ නැහැ එයා. වටින බව දන්නේ නැති වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? එයා ඔය ඒක විසි කරලා තියෙන ඔය කොහෙට හරි. ඊට පස්සේ නමුත් භාජනේ පිරිසුදුයි. ඊට පස්සේ ඒක විසි කරලා තියෙද්දී දූවිලි වැදිලා ඊට පස්සේ මලකඩ බැඳිලා අර භාජනේ ජරා වෙන්න පටන් ගන්න නැද්ද? පටන් ගන්නවා. ඉස්සලා හොඳට තිබ්බ භාජනේ. නමුත් ඒ වටිනාකම දන්නේ නැහැ. දන්නේ නැති නිසා අර භාජනේ ජරා ජීර්ණ වෙනවා වගේ කෙලෙස් නැති බව Taman දන්නේ නැත්තම් අර භාජනේ මලකඩ බැඳෙනවා වගේ කෙලෙස් වලින්ම එයා ආයෙ වැසිලා යන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි භාජනයක් දිනනවා ඒ භාජනේ මලකඩ හැදිලා තියෙන්නේ. මලකඩ හැදිලා තියෙන්නේ. දූවිලි වැහිලා ජරා වෙලා. නමුත් මෙයා දන්නවා මේ භාජනේ වටිනා එකක් කියලා. භාජනේ දැනට ජරා වෙලා මේ මලකඩ බැඳිලා ජරා වෙලා තියෙන්නේ. නමුත් මෙයා දන්නවා මේක වටිනා එකක් කියලා. එතකොට එයා නිතර මේක පිරිසුදු කරනවා. නිතර පිරිසුදු කරනකොට අර භාජනීය මලකඩ ගැලවිලා ගිහින් ජරාව අයින් වෙලා ගිහින් පිරිසුදු වෙන්නේ නැද්ද? අන්න ඒ වගේ. ඒක ශ්‍රේෂ්ඨයි අර පිරිසුදු භාජනයක් විසි කරලා තියනට වඩා. ඒ වගේ මේ කෙලස් තිබුණාට කමක් නැහැ. හිතේ කෙලස් තියෙනවා. මොකද අපි මේ සාංශාරික සත්වයෝනේ. අනමරාග්න කාලයක් සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේදී නොයේක් තැන්වලදී මේ කෙලෙස්ම දෝරේ ගලගලා කෙලෙස් වලින්ම හිත අපිරිසුදු වෙච්ච හිතක් අපට තියෙන්නේ. තිබුණාට කමක් නැහැ. තියෙන බව දැනගෙන ඉන්න. තියෙන බව දැනගෙන හිටියම රාගයේ තියෙනවා නම් රාගයේ තියෙන බව දැනගන්න පළවෙනි පියවර. ද්වේෂේ නම් තියෙන්නේ ද්වේෂයේ තියෙන බව දැනගන්න. මෝහය නම් තියෙන්නේ මෝහය තියෙන බව දැනගන්න. ඒ දැනගත්තට පස්සේ පින්වත්නි විකල්ප කරන්න පුළුවන්. විකල්පයකට යන්න පුළුවන්. ඕකට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මේ තමන්ගේ හිත පිළිබඳ විතාම ගැඹුරින් තේරුම් ගන්න කියලා. හිත පිළිබඳ ගැඹුරින් තේරුම් ගත්තට පස්සේ බුදුදහමේ එකම ඉලක්කය තමයි හිත පිළිබඳව ශ්‍රාවකයාට ගැඹුරක් අවබෝධයක් හදලා දෙන එක. හේතුව තමයි බුදුදහම වදාරන්නේ අපිට මේ බාහිර தত্ত্বය වෙනස් කරගන්න නෙමෙයි. අපි දැන් මේ බාහිර දේවල් වෙනස් කරන්නේ. අඳින විදිය වෙනස් කරනවා, කොණ්ඩේ හදා ගන්න විදිය වෙනස් කරනවා. එතකොට ඇයි ඔයා වෙනස් කරන්නේ? කොහොම යා කියනවා මේ නෑ පන්සලට නියන්නේ. එතකොට මෙතනද මෙහෙම යන්න ඕන. ඒවා ඔක්කොම වැදගත් නෑ කියලාම කියනවා නෙමෙයි. මොකද ඊට වඩා වැදගත් දේවල් තියෙනවා. සුදු ඇඳගෙන හොඳට කොණ්ඩේ පීරගෙන පන්සලට එනවට වඩා කළු ඇඳගෙන හරි කමක් නෑ. තමන්ගේ හිත පරිස්සම් කරගත්ත ශ්‍රාවකෙක් විදිහට පන්සලට එන්න පුළුවන් නම් ඒ කළු ඇඳගත්ත මනුස්සයා ශ්‍රේෂ්ඨයි අර සුදු ඇඳපු මනුස්සයට වඩා. මොකද බාහිර දැන් ලංකාවේ මිනිස්සු දිහා බලලා මිනිස්සු කියනවා මේ සමහර අය කියනවා බොහොම අසංවරයි අශීලාචාරයි. එතකොට අපි අහනවා ඇයි ඔයා එහෙම කියන්නේ? එතකොට කියනවා බලන්න ඇඳලා තියෙන විදිය.
එතකොට ඇඳලා තියෙන අවුල ලියන්න නැතුව තමන්ගේ හිතේ අවුල ලියාගත්තා නම් ප්‍රශ්න ඉවරයිනේ. අඳින කෙනෙක් ඇඳපුවා. දැන් උදාහරණයක් විදියට බටහිර පන්නට හුරු වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. සමහර විට එයා බටහිර රටක ඉඳලම කාලයක් ඉඳලා ආවට පස්සේ සංස්කෘතික හැඩතලයේ මෙයාගේ ජීවිතේටම කිඳා බහැලා තියෙන්න පුළුවන්. ඒකට එයා ඒ ආකෘතියට අඳින්න පුළුවන්. නමුත් එයාගේ ඊටාම හොඳ හිතක් තියෙන්න පුළුවන්. ධර්මයක් දියුණු කරගන්න පුළුවන්. නිදහසේ විමසන, යෝනිසෝ මනසිකාරේ පවත්වන්න පුළුවන්. සති සම්පජඤ්ඤේ තියෙන එමෙ හිතක් තියෙන්න පුළුවන්. නමුත් එයා හුරු වෙච්ච සංස්කෘතික රටාවට එයා අඳිනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ඒක ප්‍රාමාණික සාධකයක් විදියට ගන්න නරකයිනේ. මෙයා අසත්පුරුෂ කෙනෙක් කියලා හිතන. මොකද මේ මිනිස්යාගේ හිතේ තියෙන සති සම්පජඤ්ඤේ තරම් සුදු ඇඳගෙන මුළු ඇඟම වහගෙන ඉන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. හොඳට ඇඳලා වත් පිළිවෙත් මේ හොඳට ඇඳලා බුද්ධ පූජාම තියදී ඉන්න කෙනෙක්ගේ ළඟ නැති විදිහේ සති සම්පජඤ්ඤයක් අර සංස්කෘතික ශ්‍රාමුවෙන් වැටිච්ච සමහර දේවල් අපිට ඔරොත්තු දෙන්නේ නැති වුණාට ඊටාම ඉහළ සිහිනුවණක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමනම් අපිට අපි උත්සාහවත් විය යුත්තේ බාහිර තත්ත්වේ වෙනස් කරගන්න නෙමෙයි, Tamanගේ හිත වෙනස් කරගන්නයි. හිත වෙනස් කරගන්නයි. හිත වෙනස් කරගන්නකොට ඒ ශ්‍රාවකයා හිත තුල උපදින ස්වභාවයේ තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත තැනක හිතේ උපදින ධර්මයන් පිළිබඳ ඊටාම ඉහළ සිහිනුවණක් පවත්වා ගන්න. සිතේ උපදින නොයෙක් ධර්මයන් තියෙනවා. ඒ ධර්මයන් පිළිබඳ හොඳට සිහිය පවත්වන්න. එතකොට මේ ධර්මයන් මේ බුදුදහම ඔකට අපි කියන්නේ ධම්මානුපස්සනාව කියලා. හිත ගැන තේරුම් ගන්න එකට මොකද්ද කියන්නේ? චිත්තානුපස්සනාව කියලා. කය ගැන තේරුම් ගන්න එකට කියන්නේ කායානුපස්සනාව කියලා. කය ගැන තේරුම් ගන්නවා කියන්නේ මේ අඳින විදිය, පළඳින විදිය, ඉන්න විදිය ඒව නෙමෙයි. මේ කය පිළිබඳ ඊට යථාර්ථවාදී ස්වභාවයකින් විමසනවා. විමසනකොට යාට තේරෙනවා මේ කය කියන්නේ මම හිතපු සාරය තියෙන එකක් නෙමෙයි. මේ කය කියන්නේ ධාතු කොටස් ටිකක්. දෙතිස් කුණුප කොටස් වල එකතුවක්. පඨවි කොටස් ටිකක්, ආපෝ කොටස් ටිකක්. මේ නාම රූප ධර්මයන්ගේ සුසංයෝගයක්. නහර වැල් වලින් බැඳලා ඇට සැකිල්ලකට මස් සොතලා ඒක උඩින් වහපු හමක් තියෙන එකක්. මගේ වසඟේ තියාගන්න බැරි වෙන එකක්. ජරා ජීර්ණ වෙන එකක්. ජරාවට නිරන්තරයෙන් පත්වෙන එකක් කියලා කය ගැන යථාර්ථයම දැනගන්නවා. ඒ යථාර්ථයේ දැනගන්නේ කය පිළිකුල් කරන අදහසින් නෙමෙයි. අසුබේ වඩන්නේ කය පිළිකුල් කරලා ඒ පිළිකුල් කරන්න නෙමෙයි. පරමාර්ථ සත්‍ය පිළිබඳ යම් අදහසක් ගන්න. ඒ පරමාර්ථ සත්‍යයත් එක්ක සම්මුති ඥානෙ නැති වුණොත් සම්මුති ඥානයයි පරමාර්ථ ඥානයයි දෙකම නැතුව පරමාර්ථ ඥානෙ විතරක් තිබ්බොත් එතනත් අමාරු වැටෙනවා. හේතුව ඒකයි මේ සම්මුති ඥානයක් තියෙන්න ඕන. පරමාර්ථ සත්‍ය තුල ඇත්තටම ධාතු කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඒක ඇතුළටයි එළියටයි දෙපැත්තටමත් බලන්න ඕන. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමා තුලත් මෙතන පවතින ධාතු කොටස් ටිකක් කියලා බලනවා. එළියටත් මගේ දරුවා තුලත්, මගේ බිරිඳ තුලත්, ස්වාමියා තුලත්, ඥාතිවරයා තුලත්, අම්මා තුලත්, තාත්තා තුලත් සතර මහා ධාතුවක්නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින. ඒක තමයි පරමාර්ථය. සම්මුති ඥානෙ නැති වුණොත් එහෙම යාට හිතෙන්න පුළුවන් ඔයා දරුවා වුණාට මට වැඩක් නැහැ. ඔයාගේ සතර මහා ධාතුවක් නේ තියෙන්නේ. මේ ඔයාගේ සතර මහා ධාතුයි එළිය සතර මහා ධාතුයි අතර වෙනසක් නැහැ. අනේ මට දැන් ඔයා ගැන විශේෂ අදහසක් නැහැ කියලා අත්හැර දාන්නේ පරමාර්ථ සත්‍යයක් දන්නවා. නමුත් සම්මුති ඥානය තුලත් ඉන්නවා. මොකද මේ පවතින ලෝකේ සම්මුති නුවණ නැති වුණොත් එහෙම ඊට පස්සේ යා දරුවාට යුතුයකම් වගකීම් ටික හොඳට කරනවා. නමුත් දරුවා අහිමි වීම ඉදිරියේ එයා තුල කනස්සල්ලක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මේ සම්මුතිය ගැන හොඳට දන්නවා පරමාර්ථය දන්නේ නැහැ. නමුත් එතකොට ලෝකේ කඩා වැටෙනවනේ අනිත්‍යතාවයේ දුක විපරිණාමයේ ලෝකේ සදාතනික සත්‍යනේ පරමාර්ථයට අයිති. එතකොට අනිත්‍ය වීම කියන එක මේ ලෝකේ සියල්ලටම අයිති දෙයක් නේ. ඒක දරුවාටද අයිති දෙයක්. මගේ දරුවා වුණාට එයා ගෙනාපු කර්ම ශක්තියක් තියෙනවනේ. එතකොට මේ පරමාර්ථ සත්‍ය දන්න කෙනා ඉස්සරහා දරුවාට මොකක් හරි කරදරයක් වෙනවා. දැන් මේ කාලේ හරියට එහෙම ඒවා වෙනවනේ. එතකොට මේ අපි බලාපොරොත්තු නොවන විදියට අනපේක්ෂිත විදියට දරුවා වහිමි වෙන්න පුළුවන්. එතකොට ඒක කෙනෙක් කියන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියලා. මට එහෙම හිතන්නවත් බෑ. ඒ හිතන්නවත් බැරි ඔබට පරමාර්ථයේ පැත්තෙන් ඔබේ අවධානය යොමු වෙලා නැතිකම. මේක පුද්ගලයා තුළ පරමාර්ථ සත්‍ය පිළිබඳ අවබෝධයක් තිබ්බොත් එයා ගිහි ජීවිතේ කවදාවත් කඩා වැටෙන්නේ නැහැ. කවදාවත් කඩා වැටෙන්නේ නැහැ. ඒතර ඒක ඊටාම ඉහළ අවධියක්. මන් දන්න අය ඉන්නවා මේ ධර්මයේ හොඳට දියුණු කරගෙන යන අය.
Tamanගේ දරුවෝ ගැන කිසිම අදහසක් නැතුව ඉන්න අය. ඒ කියන්නේ යුතුයකම් වගකීම් ටික ඉතාම ඉහලින් කරපු අය මේ ධර්මයේ දැන් කාලයක් දියුණු කරගෙන යනකොට ඒවා සංසාර පුරුදුත් එක්ක ආපුවා. ඒ අය Tamanගේ දරුවා ගැන විශේෂ අදහස කිසිම අදහසක් නැහැ. කතා කරනකොට ඉතාම හොඳින් කතා කරනවා. ඊට පස්සේ අවශ්‍යතා තියෙනවා නම් ඒව හොයලා බලලා කරනවා. සමහර Tamanගේ යුතුයකම් ටික ඉතාම ඉහලින් කරපු අය. මන් දන්න කීප දෙනෙක් ඉන්නවා. සමහර ඒ දරුවෝ ඉතාම ඉහලින් උගන්නලා ඒ දරුවන්ට කරන්න පුළුවන් යුතුයකම් මේ සමාජය හොඳින්ම කරලා මට කියලා තියෙනවා පුද්ගලිකව ස්වාමීන් වහන්සේ මට මගේ දරුවා අහිමි වුණත් මට හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමට මම දැන් හිත හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ යාට සම්මුති ඥානයක් තියෙනවා. ඒ සම්මුති ඥානය තියෙන නිසා තමයි මගේ දරුවා වෙනුවෙන් යුතුයකම් ටික කරන්න ඕන කියන තැනකට යාගේ හිත හැදිලා තියෙන්නේ. පරමාර්ථය දැනගත්තාම තේරෙනවා මේ සංකත ලෝකේ සියල්ල තුලම පවතින යථාර්ථය මොකක්ද කියලා. මොකක්ද සංකත ලෝකේ යථාර්ථය? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඕක තේරුම් ගන්න තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණේ මනසිකාරය කරන්නේ. ඒ ත්‍රිලක්ෂණේ මනසිකාරය කරනකොට මේ ලෝකයේ සජීවී අජීවී සියල්ලම අනිත්‍ය බව තේරෙනවා. මේ අනිත්‍ය වෙච්ච දෙයක් ඕනෑවට වඩා තුරුල් කරගත්තොත් මා කරා දුකම ලුහු බඳිනවා කියලා තේරෙනවා. අනිත්‍යතාවයේ දුක විපරිණාමයේ පවතින ලෝකයක මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මීය වශයෙන් හරි මොනවද ලෝකේ අල්ලගන්න තියෙන්නේ කියලා යාට පැහැදිලි නුවණක් එනවා. ඇත්තටම පරමාර්ථ සත්‍ය තුලින් ඔන්න ඕකයි තේරුම් ගන්න ඕනේ. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණීය ස්වභාවය තේරුම් ගත්තට පස්සේ එයාට මේ ලෝකේ નિરાයාසයෙන් අතහැරෙනවා. අමාරු නෑ ඒක. નિરાයාසයෙන් ඒක හැබැයි ඉතින් මෙහෙමයි. ඒකට අපි භාවනාමය ඥානය හදා ගන්න ඕන. නැත්තම් බෑ බණ ටිකක් ඇහුවා කියලා බෑ පින්වත්නි. අද එහෙම මිනිසුන්ගේ ප්‍රඥාව නෑ. එහෙම මෝරපු ප්‍රඥාව තියෙන ඊටාම සුළු පිරිසකට. එහෙම බෑ. ඒ නිසා තමයි භාවනාමය ඥානයක් දිනු කරන්නේ. භාවනාමය ඥානය තුලින් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, නිබ්බිදානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා ඔකට කියන්නේ අපි සප්ත අනුපස්සනාව කියලානේ. අපි ඕවට වෙන වෙනම දේශනාත් කරලා තියෙනවා. ඔන්න ඔය විදියට හිත වඩනකොට මේ සම්මුති ලෝකයේ පිළිබඳ පරමාර්ථ ඥානයක් පහළ වෙනවා. පරමාර්ථ ඥානය පහළ වුණාට පස්සේ ඒ ඥානය මනස තුල හිටිනවා. ඊට පස්සේ මේ ලෝකේ සංකත ලෝකේ සකස් වෙච්ච ලෝකයකනේ අපි ඉන්නේ. ඔබේ දරුවා වුණාට දරුවා සකස් වෙච්ච කෙනෙක්. එතකොට දරුවාගේ පහළ බීමට බලපෑවේ කර්මීය බලපෑවා, ඍතුව බලපෑවා, ආහාරයේ බලපෑවා. ඊට පස්සේ කම්ම, ඍතු, ආහාර, චිත්ත කියන මෙන්න මේවා බලපාලා තමයි ඔබේ දරුවාගේ රූපේ සමුදේ වෙලා තියෙන්නේ. කර්මයයි, ඍතුවයි, චිත්තයයි, ආහාරයි. එතකොට ඒ ආහාර ඔබ කණ්ඩ බොන්න දුන්න ටිකම නෙමෙයි. ඔබේ දරුවා සකස් වුණේ ඔබ කණ්ඩ දුන්න ටිකෙන්ම නෙමෙයි. කබලින්කාර ආහාර කියන්නේ එකක් විතරයි. එතකොට එයාගේ මනෝ සංචේතන ආහාරය බලපාලා තියෙනවා. ඔබේ දරුවා වුණාට දරුවගේ මනෝ සංචේතන ආහාරය එයා සංසාරෙන් ගෙන ආපු එකක්. ඊට පස්සේ ස්පර්ශ ආහාරය බලපානවා. ඊට පස්සේ එයාට බලපානවා පින්නොත් විඥාන ආහාරය. මෙන්න මේ ආහාර හතරම බලපාලා තමයි ওই දරුවා සමුදේ වෙලා තියෙන්නේ. එතකොට ඔබ කණ්ඩ බොණ්ඩ දුන්න එක විතරයි කරේ. කබලින්කාර ආහාර සපයපු එක විතරයි ඔබ කරලා තියෙන්නේ. එතකොට දරුවාගේ රූපය සකස් වෙලා තියෙන්නේ සාංසාරික වශයෙන් ඒ දරුවාගේ චර්යාව පවා බලපාලා. ඔබේ දරුවා තමයි මොකක් හරි සංසාරේ පෑහීමකට කර්ම ශක්තියක බලපෑමක් නිසා ඔබේ කුසේ ওই දරුවා පිළිසිඳ ගත්තට ඔබේ දරුවා තුල සකස් වෙච්ච බවක් තියෙන්නේ. දරුවත් සකස් වෙලා සංකත ධාතුවටයි දරුවා ඇති. එතකොට දරුවා සකස් වුණු බව හොඳටම තේරෙනවා. මගේ දරුවා කියලා මේ රූපයට අපි කිව්වට මුල් කාලේ මේ දරුවා සකස් වුණේ අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින්. අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින් ඒ විඥානීකුත් බැහැගත්තට පස්සේ නාම රූප සමුදේ වීමෙන් නාම රූප පත්‍ය සලආයතන ආයතන හයක් වැඩිලා මේ දක්වාම රූපේ ඊට පස්සේ මේ දරුවා බිහි වුණාට පස්සේ දරුවා කන බොන කෑම වලින් දරුවා නඩත්තු කළාට මේ කන බොන කෑමෙන් විතරක් නෙමෙයි මේ රූපේ නඩත්තු වෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන අවිද්‍යාවට අපි හිතනවා මම තමයි කණ්ඩ දුන්නේ. ඇයි අපිට සලකන්න බැරි? අපේ යුතුයකම් කරන්න බැරි?
ඔච්චර උස්මහත් කරේ මම නේද කියලා අපි කිව්වට මේ රූපේ සමුදේ වෙන්නේ ආහාරයෙන් විතරක් නෙමෙයි. ඒ කියන්නේ කන බොන කෑමෙන් විතරක් නෙමෙයි. ඒකට අපි කියන්නේ කබලින්කාර ආහාරය, මනෝ සංචේතන ආහාරය, ස්පර්ශ ආහාරය, විඥාන ආහාරය කියලා ආහාර 4ක් එයාගේ සාංශාරිකවත් බලපාලා තියෙනවා. එතකොට එහෙමනම් ඔබේ දරුවා වුණාට දරුවා ගෙනාපු කර්ම ශක්තියක් වෙනම තියෙනවා. ඒ නිසා ඔබේ දරුවා ඔබේ වසඟේ තියාගන්න බෑ. ඔබේ දරුවගේ රූපේ කොහොමද පින්වත්නි ඔබේ වසඟේ තියාගන්නේ? ඔබේ රූපේවත් ඔබේ වසඟේ නැතිකොට. ඔබ කන බොන කෑමෙන් නඩත්තු කරන රූපේ රැක ගන්න ඔබ කීයක් දේවල් කරනවද? ඉතින් මේ ඔක්කොම කරලා ඔබේ රූපේවත් ඔබේ වසඟේ නැත්තම් කොහොමද මේ පිටස්තර කෙනෙකුගේ රූපයක් මගේ වසඟේ තියාගන්නේ? තෝම පරමාර්ථ වශයෙන් බලනකොට තේරෙනවා මේ ලෝකේ මම හිතපු සාරය වටිනාකම ප්‍රාර්ථනා කරපු ලෝකේ නෙමෙයි කියලා තේරෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න නම් අනිවාර්යෙන්ම යා භාවනා කරන්න ඕනේ. අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන වශයෙන් අනුපස්සනා කරන්න ඕනේ. එතකොට යාට තේරෙනවා මේ සමස්ත සංකත ධාතුවේම යථාර්ථය අනිත්‍යතාවය කියලා. ඒකට දරුවත් අයිති, බිරිඳත් අයිති, ස්වාමියාත් අයිති, සියලු දෙනා අයිති බව තේරෙනවා. ඊට පස්සේ ඒක තේරුණා කියලා සුපුරුදු යුතුයකම් වගකීම් ටික මග හැරෙන්නේ නැහැ. යුතුයකම් වගකීම් ටික වෙනද වගේම හොඳට කරනවා. මොකද එයා සම්මුති ඥානයක් තියෙනවනේ. සම්මුති ඥානයක් තියෙන නිසා. ඒ පරමාර්ථ ඥාණයෙන් තේරුම් ගැනීමේ සත්‍යතාවය තුළ පින්වත්නි එයාට විශාල යහපතක් සැලසෙනවා. මේ ලෝකේම අතහැරුණත් එයාට කිසි ගැටලුවක් නැහැ. ඇයි? දන්නවා අනිත්‍යතාවයේ දුක අනාත්මය කියන්නේ මේ ලෝකයේ රිද්මයට අයිති තත්වයක් කියලා. ඒ නිසා අපි භාවනාවක් විදියට මේ සියල්ල තුල අනිච්චානුපස්සනාව වශයෙන් අනිත්‍ය අනුපස්සනා කළ යුතුයි. හොඳට හිත භාවනා කරලා හිත වඩමින් අනිත්‍ය වශයෙන් මේ සංකත අසංකත ලෝකේ දකින්න ඕන. අනිත්‍ය වශයෙන්. ඒතකොට මේ අනිත්‍ය වශයෙන් දකින්නකොට අපිට තේරෙනවා මේ අනිත්‍යතාවයේම නිසා අනිත්‍ය නම් මෙතන දුක පවතිනවා කියලා. ඒ කියන්නේ දුක පවතින්නේ අනිත්‍ය නිසා. මේ ලෝකේ අනිත්‍ය නැත්තම් දුක කියලා එකක් කතා කරන්න බෑ. මේ ලෝකයේ අනිත්‍යතාවයේ මත පවතින නිසා මේ ලෝකේ හැම වෙලාවකම දුක පවතිනවා කියලා පේන්න පටන් ගන්නවා. එතකොට මේ ලෝකේ දුකයි හැම තැනම දුක තියෙන්නේ කියලා තේරෙනවා. මොකද අනිත්‍ය වෙච්ච ලෝකයක් මම ලුහු බැන්දොත්. දැන් අපි ලුහු බඳින්නේ අනිත්‍ය වෙච්ච ලෝකයකනේ. අනිත්‍ය වෙච්ච ලෝකයක් ලුහු බඳිනකොට තමාව පසුපස්සෙන් දුක ලුහු බඳිනවා කියන එක පැහැදිලිව පේන්න පටන් ගන්නවා. දුක ලුහු බඳිනවා. එතකොට දුක ලුහු බඳින නිසා එතන දුක නම් එබඳු දුකක් සකස් වෙච්ච තැනක එබඳු ලෝකයක් මම කියලා අල්ලන්න පුළුවන්ද? මගේ කියලා අල්ලන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන්ද කියලා Taman දකින්නකොට මේ ලෝකේ ශූන්‍ය වශයෙන් පේන්න පටන් ගන්නවා. ශූන්‍යයි කියන්නේ හිස් කියන එක නෙමෙයි. ශූන්‍යයි කියලා කියන්නේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් මොකක්වත් ලෝකේ ගන්න නැහැ කියලා පේන්න පටන් ගන්නවා. එතකොට ඔතන ඉඳලා තමයි අපි කියන්නේ ශූන්‍යතාවය අවබෝධ කරනවා කියලා. එතකොට ශූන්‍යයි කියන්නේ හිස් කියන එක නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකයේ ශූන්‍යයි කියන්නේ හිස් කියන එක. මෙතන ශූන්‍යතාවය කියලා කියන්නේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් මම වශයෙන් හෝ මට අයිති දෙයක් වශයෙන් ලෝකේ කිසිම දෙයක සාරයක් නැහැ. අනාත්මයම තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අනාත්මයේ තේරුම් නැත්නම් කවදාවත් අරහත්ත්වේ කරා යන්න බෑ. අනිත්‍යතාවයේ දැක්කහම සමහර අයට සෝවාන් වෙන්නත් පුළුවන්. සෝවාන් වුණා ශූන්‍යතාවයේ දැක්කේ නැත්නම් එයාට බෑ පින්වත්නි අරහත්ත්වේ කරා යන්න. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය මේ බුදු කෙනෙකුගේ හිතේ උපන් මේ සුන්දර ධර්මයක් මේක. ඒතර මේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන අනිත්‍ය නම් දුකයි කියලා තේරුම් අරගෙන යද අනිච්ඡම් තන් දුක්ඛම් කියලා කියන්නේ දුකයි නම් එබඳු දුකක් පවතින තැනක අනාත්මයම දකින්නවා. ඒ කියන්නේ අනාත්මය දකින්නවා කියන්නේ ශූන්‍යයි කියලාම දකින්නවා. ඒ ශූන්‍යතාවයේ දැක්ක නැත්නම් විදර්ශනා වැඩින්නේ නැහැ. 11 ආකාරයකින් විදර්ශනා කරන්න කියන්නේ පංචස්කන්ධي. අනිච්චතෝ, දුක්ඛතෝ, සල්ලතෝ, ගණ්ඩතෝ, රෝගතෝ, ඵලතෝ, ඔහොම කියාගෙන ගින් තියෙන ශුන්‍යතෝ කියලා එකක් තියෙනවා. ශූන්‍ය වශයෙන් දකිනවා. ඒ අර අනාත්මී දකිනකොට ලෝකෙම ශූන්‍ය වශයෙන් පේනවා. සජීවී, අජීවී සියල්ලම ශූන්‍ය වශයෙන් පේනවා. හැබැයි අජීවී දේවල් ශූන්‍ය වශයෙන් දකින්න ඕනේ නැහැ. අජීවී දේවල් දකින්නේ නැහැ. ඕනේ නැහැ අජීවී දේවල් දකින්න. මේ ගෙවල් ගැන, ඊඩම ගැන, කුඹුර ගැන, කාර් එක ගැන, රත්තරන් බඩු ගැන ඒවා ගැන අශූන්‍යතාවය දකින්න ඕනේ නැහැ. සවිඥානික කය පිළිබඳ විතරයි අනාත්මය දකින්න ඕනේ. හැබැයි මේ සවිඥානික කය පිළිබඳ අනාත්මය දකිද්දී ඇතුළටද එළියටද දෙපැත්තට බලන්න ඕනේ. තමා තුලත් බලන්න ඕන, තමන්ගේ දරුවා තුලත් බිරිඳ. ඒ කියන්නේ බාහිර ලෝකයේ සවිඥානික කයවල් තියෙනවනේ. ඒ බාහිර ලෝකයේ තියෙන සියලු සවිඥානික කයවල් වල යථාර්ථය බලන්න ඕන. ඔන්න ඔතෙන්ද අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නකොට පින්වත්නි
එයාට මේ ලෝකයේ පිළිබඳ නොඇල්මක් හට ගන්නවා. පරිහරණය කරනවා, කෑම කනවා, ඇහෙන් රූප බලනවා, ශබ්ද අහනවා. ඒවා කොහොම කරන ගමන් පින්වත්නි ඒවා කෙරෙහි කලින් වගේ අර නොබැඳෙන ගතිය. කලින් අර බැඳිලා ඒකටම ගිලගෙන ඒකටම බැහැගෙන සිඹ හිටපු ලෝකයක් තියෙනවනේ. විරාගයක් උපදිනවා. විරාගයක් උපදිනකොට එතන විරාගානුපස්සනා කියලා අනුපස්සනාවක් වැඩෙන්නේ. විරාගයක් උපදිනවා. එතකොට හැබැයි විරාගයේ උපදිනකොට පින්වත්නි එයා ගැඹුරින් තව එකක් තේරුම් ගන්නවා. දැන් මේ විදිහට බලාගෙන ගියා කියලා අවබෝධයටපත් නොවුනොත් එයාට තව විකල්ප ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ කොහොම හරි අවබෝධය කරා යන්න පුළුවන්. අන්න ඒකයි. නොඇලිය යුතුයි කියලා එයා වඩනවා. මේවා මොනවද මේකෙන් නොඇලෙන්න තියෙන්නේ කියලා බලනවා. එතකොට මේ අත්දකින්න සජීවී මේ ලෝකේ සවිඥානික ස්වභාවය තුල මොනවද ඇලෙන්න තියෙන්නේ? ඇලෙන්න දෙයක් නැහැ කියලා තේරෙනවා. ඇලෙන්න දෙයක් නැහැ කියලා තේරෙනවා. ඊට පස්සේ එතන ඇලෙන්න දෙයක් නැහැ කියලා දකින්නකොට විරාගානුපස්සනාව වැඩෙනවා. එතකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා. නිබ්බිදාව කියන්නේ මොකද්ද? නිබ්බිදාව කියන්නේ කලකිරෙනවා ලෝකය කියන්නේ. කලකිරෙනවා කියලා කියන්නේ මේ මහාන වෙන්න යනවා කියන එක එහෙම නෙමෙයි. කලකිරෙනවා කියලා කියන්නේ මේ ආර්ය වූ කලකිරීමක් ඇති වෙනවා. සාරයක් නැහැ ලෝකේ කියලා තේරෙනවා. හැබැයි ඒක එකපාර තේරෙන්නේ නැහැ. දැන් නිකන් බනට අපි කියනවනේ මේකේ අසාරයි පින්වත්නි කියලා. එතකොට ඌ අසාරයි කියලා ඒක වැඩක් නැහැ. ඇයි? අර පිළිවෙලට අනිත්‍යතාවය දැකලා, දුක දැකලා, අනාත්මී දැකලා යම් කෙනෙකුට තිබුණොත් ඒ කියන්නේ ඇයි මේ ලෝකේ කලකිරෙන්නේ? මම මගේ කියලා සාරයක් නැති නිසා. ඒ කියන්නේ මේ ලෝකේ ශූන්‍යතාවයක් නිසා තමයි යා කලකිරෙන්නේ. ශූන්‍යතාවේ නැතුව නිකන් එකපාරම වැඩන්නේ කලකිරෙන්න ඕන කියලා හිතුනොත් ඉක්මනට යා මහාන වෙන්න යනවා. මහාන වුණා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා වැඩක් නැහැ මේ ලෝකේ මං යුතුයකමුත් කරා හාඳුරනේ වගකීමුත් කරා දැන් මං මහාන වෙන්න යන්න හිතාන ඉන්නේ කියලා. එහෙම ගියා කියලා එතන කලකිරීමක් නෙමෙයි තියෙන්නේ. එයාට ආර්ය වූ කලකිරීමක් නැහැ. ආර්ය වූ කලකිරීම ඇති වෙන්නේ අනිත්‍යතාවයේ දැකලා අනිත්‍ය නම් දුකයි කියලා තේරුම් අරගෙන දුක නම් අනාත්මයි ශූන්‍යයි. ශූන්‍යයි කියන්නේ මොකක්ද එතකොට? හිස් නෙමෙයි. මොකද්ද? ආත්මියක් හෝ ආත්මීට අයිති වශයෙන් දෙයක් නැහැ කියලා තේරුම් අරගෙන එතනින් මතුවෙනවා පින්වත්නි කලකිරීමක්. ඒක ආර්ය කලකිරීම. ආර්ය කලකිරීම. ආර්ය කලකිරීම නිසාම අර හිත යම් කලකිරීමක් ඇති වුණාම මෙතන හැබැයි මේ කලකිරීම හරි ප්‍රබෝධමත්. මේ කලකිරීම තුල නිකන් අර හැකිලිලා වැඩන්නේ කියලා නිකන් අර නිදා ගන්න විදිහ එකක් නෙමෙයි. ලෝකයට මුහුණ දෙනවා. ලෝකෙම පෙරළුණත් අපිට කමන්නේ. ඇයි? අපිට වැඩක් නැහැ ලෝකෙම පෙරළුණත් අපිට මේකේ සාරයක් නැහැ. මේ මම එයා තුල යම් මේ ලෝකේ පැවැත්ම පිළිබඳ යම් කලකිරීමක් තියෙනවා. ආර්ය කලකිරීමක් ඒක. ඒ ආර්ය කලකිරීම තුල පින්වත්නි හැකිලිච්ච දුකක් නෑ හිතේ. ඒ ආර්ය කලකිරීම තේරුම් ගැනීම නිසා යාගේ හිතේ ප්‍රීතියකුත් තියෙනවා සමහර විට. හරිම සතුටුයි ඉනා කවුරු හරි මලා කිව්වත් hina වෙන්න පුළුවන්. hina වෙලා බොහොම සෑල්ලුවෙන් ඉන්න පුළුවන්. ඇයි? එයා දන්න ලෝකේ කතාවම ලෝකේ අත්දකින්නවා දැන්. එයාගේ හෘද සාක්ෂිය තුල එයා දැකපු తত্ত্বය ලෝකෙන් අත්දකින්නවා. ඉතින් මේක එතකොට පින්වත්නි මේ ආර්ය කලකිරීම තමයි සද්ධාවෙම වේගයෙන් වැඩෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ මොන්න තරම් ඇත්තක්ද කිව්වේ. එතකොට දැන් කෙනෙක් නැති වුණා කිව්වොත් එයා හූල්ල අඬන්නේ. එයාට ආර්ය කලකිරීමක් තියෙනකොට එයා දන්නවා බලන්න බුදුරජාණන් මොන තරම් ඇත්තක්ද කිව්වේ. මේ යථාර්ථය නිසා නේද බුදුරජාණන් වහන්සේ දා දුර්ගේශ්වරී වලට ගිහි ජීවිතය අත්හැරලා දාලා ගියේ. අනේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ නොවුණා නම් මට මෙබඳු යථාර්ථයක් මගේ හිතේ උපදින්නේ නැහැ නේද කියලා කෙනෙක් මැරුණත් සද්ධාාවක් උපදින. මේක මේ එකට පෑහෙනවා. ඊට පස්සේ ආර්ය වූ කලකිරීම නිසා එයා තුල විරාගයක් හට ගන්නවා. කියන්නේ ලෝකේටම නොඇල්මක් හට ගන්නවා. ඇලෙන්නේ මොනවා වුණත් ඇලෙන්නේ. අමුතෙන් ඔළුව අත ගාලා ඇලෙන්න එපා කියන්න දෙයක් නැහැ. ඇලෙන්නේ නොඇල්මක් හට ගන්න. ඒකට කියන්නේ අපි විරාගානුපස්සනා කියලා. ඒක අනුපස්සනා කරනවා. නොඇලිය යුතුයි කියලා එයා හිතින් දකිනවා. ඒතර විරාගයේ නිසාම පින්වත්නි නිරෝධේම දකිනවා. මේ ඔක්කොම නිරුද්ධ වෙලා යන ලෝකයක් නේද? සියලුම දේවල් නිරුද්ධ වී යනවා. නිරෝධේමයි මේ ලෝකයේ තියෙන්නේ. හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. මේ නිරෝධය තමයි මේ නිරුද්ධ වීමමයි සාක්ෂාත් කරන්න ඕන කියලා එයා දැනගන්නවා. ඇති වෙච්ච තැනම නිරුද්ධ වෙලා යන ලෝකයක් තියෙන කියලා දැනගන්නවා. ඉතින් ඒක ඕලාරික වශයෙන් මුලින් දැනගත්තාම ඇති.
ඕලාරික වශයෙන් කියන්නේ ඉතින් කාලයක් යනකොට මේ සියල්ල තුලම ඇත්තටම පින්වත්නි මුළු ලෝකේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා නිරෝධානුපස්සනාව ගැඹුරින් වඩනකොට තමයි තේරෙන්නේ හැම රූප ධර්මයක්ම හැම වෙලාවකම නිරුද්ධ වෙනවා හැම නාම ධර්මයකුත් නිරුද්ධ වෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒක බණකට කිව්වට වැඩක් නැහැ ඒක වඩන්න නැතු. ඊළඟට ඒ නිරෝධයම දකින්නකොට පින්වත්නි පටිනිස්සග්ගානුපස්සනා. පටිනිස්සග්ගය කියන්නේ මොකද්ද? ලෝකේම අතහරිනවා. අතහැරලා දානවා. සියල්ලම අතහැරලා දානවා. මේ වෙනකොට ඉතින් බොහොම ප්‍රබෝධමත් හිතක් තියෙන ඔක්කොම අතහැර දානවා මානසිකව. කන බොන ඒවා පරිහරණය කරන ඒවා අතහරිනව නෙමෙයි. මානසිකව අතහැර දානවා. මානසිකව සියල්ලම අතහැරලා දැම්මට පස්සේ එයාගේ හිත නිවනටපත් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙතනදී නිවනත් අතහැරලා දාන්න ඕනේ. නිවන හිතින් අල්ලගෙන හිටියොත් එයාට කවදාවත් නිවනට හිතපත් වෙන්න බෑ. ඒක ලෝකේ න්‍යායක්. ලෝකේ න්‍යායක් ඒක. ලෝකේ සියල්ලම අතහැරලා දැම්මොත් තමයි ලැබෙන්නේ. ඒක මේ විශ්ව සාධාරණ න්‍යායක්. බලන්න බුදුරජාණන්සේ ඔක්කොම අත්හැරියානේ. අද බුදුරජාණන් වහන්සේගේ නමට තරම් ලෝකේ කාටවත් ඉඩන්නේ නැහැ. ලෝකේ බුදුරජාණන් වහන්සේගේ නමට තරම් ඒ කියන්නේ මේ සියලු දේවල් භාග්‍යතුන් වහන්සේගේ නමට පූජා කරන්න. සියල්ලම අතහැරලා දැම්මට පස්සේ තමයි ලැබෙන්නේ. ඒක ලෝකේ න්‍යායක්. අදත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ නමට කොච්චරනම් දේවල් පූජා කරනවද? ওই තායිලන්තේ එහෙම පොයේ දවසට රත්තරන් කිලෝ 5ක් 6ක් පූජා කරනවා සමහර ආරාමවලට. කුඹුරු වතු පිටි මේ සියල්ලම අතහැරලා දාපු මුනිවරයෙක්ගේ නමට අද කොච්චර දේවල් පූජා කරනවද? ලෝකේ න්‍යායක් තියෙනවා. සියල්ල මානසිකව අතහැරියාම තමයි නිවන. ඒ පටිනිස්සග්ගානුපස්සනාව වැඩුවේ නැත්තම් කොයිතරම් අනිත්‍යතාවයේ දුක අනාත්මය දැක්කත් හිත නිවනටපත් වෙන්නේ නැහැ. සෝවන් වෙන්නත් පුළුවන්. නිවනට හිතපත් කරගන්නවා නම් පින්වත්නි අනිවාර්යයෙන්ම එයා නිවන අතහැර දැමිය යුතුයි මානසිකව. නිවන මානසිකව අතහරිනකොට එයාගේ හිත නිවනටපත් වෙනවා. නිවන මානසිකව අතහරිනකොට එයාගේ හිත නිවනටපත් වෙනවා. හැබැයි මේ පියවර මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය අනිත්‍ය දුක්ඛ අනාත්මය ඊට පස්සේ පින්වත්නි නිබ්බිදාව විරාගය නිරෝධය පටිනිස්සග්ගය කියන මෙන්න මේ පියවර ටික උඩින් දැක්කට මදි. ඊට පස්සේ එතනත් යම්කිසි අවබෝධයේ අඩුවක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අනිච්චානුපස්සනා දුක් ඔය පිළිවෙලටම අනිවාර්යෙන් වඩන්න ඕන. ඔය කියන විදියට හිත දියුණු පොදුවේ පවතින தත්ත්වය පිළිබඳ අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් වැඩුවහම හිත තුල සෝතාපන්න වීමට මූලික පදනමවත් හැදෙන්නේ නැත්නම් එයා ආයෙත් මුල ඉඳලා පංචස්කන්ධයේ තියෙනවනේ. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානි කියලා. මෙන්න මේ පංචස්කන්ධය ආයෙත් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා පංචස්කන්ධය ඉලක්ක කරගෙන වඩන්න ඕනේ. ඒ පංචස්කන්ධය ඉලක්ක කරගෙන ඒ කියන්නේ මේ හැම අත්දැකීමක් තුළම අපි අර ඉස්සෙල්ලා ඔබට මතක ඇති කිව්වා ඇහින් රූපයක් දකිනකොට දකින රූපේ කෙරෙහි හිතෙන් තණ්හාවක් හදාගන්න එපා කියලා කිව්වනේ. අපි එහෙම කිව්වනේ. එතකොට ඇහින් දකින රූපේ කෙරෙහි තණ්හාවක් හදාගන්න එපා කියලා කියන ඒක කිව්වට සමහර කෙනෙකුට තේරෙන්නේ නැහැ. එතකොට ඒකේ ගැඹුරින් බැලුවට පස්සේ ඔබ දන්නවා දැන් අපේ දේශනා මහනවා නම් දන්නවා ඇති ඇහින් රූපේ දකිනකොට තමා තුළ පංචස්කන්ධ ධර්මයක් තමයි පහළ වෙන්නේ. තමා තුළ පංචස්කන්ධ ධර්මයක් පහළ වෙන්නේ. එතකොට තමා තුළ පහළ වෙන පංචස්කන්ධ ධර්මය ඒ හැම අත්දැකීමක් තුළම ඇහැ කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න හැම අත්දැකීමක් තුළම ඒ තැන පංචස්කන්ධ ධර්ම පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ පංචස්කන්ධ ධර්ම හටගෙන නිරුද්ධ වෙලා යන කතාව අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් ඊට පස්සේ නිබ්බිදාවක් වශයෙන් විරාගයක් වශයෙන් නිරෝධයක් වශයෙන් පටිනිස්සග්ග වශයෙන් වඩාගෙන යනකොට ඒ පංචස්කන්ධ ලෝකේ උපාදානීය වෙන එක නවතිනවා. උපාදානයක් නැහැ කියලා කියන්නේ විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ කියන එකයි. මොකද උපාදානීය වෙච්ච තැන්වල තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ජාතිය පහළ වෙන්නේ නැහැ කියන එකයි. මොකද විපාක පිණිස කර්ම හැදුනොත් ඒ තැන තමයි ජාතිය පහළ වෙන්නේ. ජාතිය පහළ වෙන්නේ නැහැ කියන්නේම මොකද්ද? ජරා මරණ දුක නැහැ කියන එකයි. එහෙමනම් පින්වත්නි තමා තුළ සප්තානුපස්සනා අනුපස්සනා කළ යුතු විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමවේදයන් ඔස්සේ
දැන් තියෙන්නේ තමාව විමසන්නයි. තමාව විමසගෙන ඉදිරියට යනකොට තමන්ට මේ ලෝකේ අතහැරෙන්න පටන් ගන්නවා. තමන්ට මේ ලෝකේ අතහැරෙනකොට පින්වත්නි අතහැරිච්ච තැනක එයාට මේ ජීවිතේ පාවෙන්නේ නැහැ. අතහැරිච්ච තැනක නැවත උපතක් කරා නොයන විදිහටම හිත මැදහත් භාවයකට හිතපත් වෙනවා. හිත මැදහත් භාවයටපත් උනම් මේ ලෝකේ ඇලීමුත් නැහැ, ගැටීමුත් නැහැ. මනාපත් නැහැ, අමනාපකමුත් නැහැ. අපිට පින්වත්නි ඇලීම් ගැටීම් එක දෝලණය වෙවිනේ අපේ ජීවිතය යන්නේ. ඒ ඇලීම් ගැටීම් නැත්තේ ඇයි? ස්වභාවයෙන්ම හිත තුල රාගානුසේ නැහැ. පටිඝානුසේ ස්වභාවයෙන්ම නැහැ. ඒ නිසා ගැටීම් නැහැ. ස්වභාවයෙන්ම රාගානුසේ නැති නිසා ලෝකයේත් එක්ක ඇලීම් නැහැ. ස්වභාවයෙන්ම පින්වත්නි යාගේ හිත අනුසය මුලින් උදුරලා දාලායි තියෙන්නේ. අනුසය මුලින්ම උදුරලා දැම්මට පස්සේ ගහ මැරෙනවා විනා වෙන කරන්න දෙයක් නැහැ. ගහ තියෙනවා. පින්වත්නි ලොකු රූස්ස ගහක වෙන කොයි මුල් කපලා දැම්මත් වැඩක් නැහැ. ඒ රූස්ස ගහ මැරෙන්නේ නැහැ. අවුරුදු ගානක් තියෙන සමහර ලොකු ගස් තියෙන්නේ. ඒ ගස් මරන්න බෑ. ඒ ගහ කපලා දැම්මොත් එහෙම සමහර ගස් මැරෙන්න පුළුවන්. නමුත් ඒ ගහේ සාරය තියෙනවා. නැවත නැවත ගහ හට ගන්න පුළුවන්. ගහේ කොයි මුල කපලා දැම්මත් වැඩක් නැහැ. මුදුන් මුලේ සාරය තියෙනවා. ඔය මුදුන් මුල වගේ තමයි අනුසය හිතේ පවතින. රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා අපේ හිතේ අනුසය තියෙනවා. ඔය යටි හිතේ තියෙනවා ඒවා. හිතේ තියෙනවා. යට තියෙනවා. එතකොට මේ අනුසය ධර්මයන් තියෙද්දි මොන්න විදියට අනිත්‍යතාවයේ දැක්කත් නිකන් ඔය බුද්ධ පූජා තිබ්බත්, බෝධි පූජා තිබ්බත්, පහන් පත්තු කළත් නිවෙන්නේ මේ අනුසේ උදුරලා දාන තැන එකම වැඩපිළිවෙල. ඒ කියන්නේ අනුසේ උදුරලා දාන තැනට අපිට වැඩපිළිවෙලක් නැති වුණොත් එහෙම වැඩක් නැහැ පින්වත්නි. අවබෝධයටපත් වෙන්න බෑ. මේ මුදුන් මුල කපලා දාන එක තමයි ඔය අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියන අනුපස්සනා හතෙන් පංචස්කන්ධය දකින්නකොට අර අනුසය ගැලවි යන්න පටන් ගන්නවා. හරියට මලකඩ හැදිච්ච භාජනයක් පිරිසුදු වෙනවා වගේ තමා තුල තියෙන අනුසය නම් වූ මලකඩ ගැලවි යන්න පටන් ගන්නවා. එතකොට නිකන් මුදුන් මුල කපලා දැම්මා වගේ. පස්ස සාරලා මුදුන් මුල කපලා දැම්මට පස්සේ පින්වත්නි ගහත් ඒ විදියටම තියෙයි. ලොකු ගහක් නේ, රූස්ස ගහක් නේ. ඒ රූස්ස ගහ නිසා ගහත් ඒ විදියටම තියෙයි. මොකද ගහ මුදුන් මුල කපපු ගමන් ලොකු ගස් මැරෙන්නේ නැහනේ. ගහත් බැලුවට තියෙයි. හැබැයි අභාවයටමයි යන්නේ. අන්න ඒ වගේ මේ අනුසේ ප්‍රහාණය වුණා කියලා යා එදාම පිරිනිවන් පාන්නේ ඉන්නවා. එදා ඉන්නවා වෙනදා වගේ සුපුරුදු විදියට කාලා බීලා සාමාන්‍ය චර්යාවෙම ඉන්නවා. හැබැයි මැරුණට පස්සේ ආයෙ උපදින්නේ. අන්න ඒ වගේ ගහේ මුදුන් මුල කැපුවාට පස්සේ ගහ මැරෙන්නේ නැහැ. ගහ බැලුවමට නිකන් ගහේ සාරය තියෙනවා, ගහ පවතිනවා වගේ පේනවා. හැබැයි අභාවයටමයි යන්නේ. අන්න ඒ වගේ මේ අනුපස්සනා වශයෙන් පංචස්කන්ධයේ විපස්සනා කළාට පස්සේ එයා අභාවයටමයි යන්නේ. එයා නැවත උපතක් කරා යන්නේ නැති විදියටම නිවෙන්න පුළුවන්. එහෙම නිවෙන්න කැමති ශ්‍රාවකයෙකුට මෙබඳු දේශනාවක් තුළින් ප්‍රායෝගිකව හිත පුහුණු කරන්නයි තියෙන්නේ. ඒකට උදව්ව ගන්න ඕන සීලයෙන්, ඊට පස්සේ ධර්මඥානයෙන්, ඊට පස්සේ සමත භාවනාවකින් ওই විදිහට උදව්ව ගන්න ඕන. උදව්ව ගන්නකොට ක්‍රමානුකූලව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙන්න පටන් ගන්නවා. සීලයෙන් උදව්ව ගන්නකොට සම්මා වාචාව හැදෙනවා, සම්මා කම්මන්තය හැදෙනවා, සම්මා ආජීවය හැදෙනවා. ඊට පස්සේ ධර්මඥානය හදා ගන්නකොට සම්මා දිට්ඨිය හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමත භාවනා වගේ දේවල් කරද්දී සම්මා සමාධිය හැදෙනවා, සම්මා සතිය හැදෙනවා, සම්මා වායාමයේ හැදෙනවා. ඔක සම්පූර්ණ පරිපූර්ණ භාවයටපත් වෙනවා ඔය අනුපස්සනා හත වඩත්. එහෙමනම් කෙනෙක් අපිට කියන්න බෑ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නෙමෙයි දැන් ඔබ වහන්සේ කියපු එක වෙන එකක් කියලා නෑ. මේ ක්‍රමයේ ASCII ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා කවුරු හරි ගිහියෙක් හරි පැවිද්දෙක් හරි නිවන ගැන මම දන්නවා වෙන කතාවක් කියනවනම් ඒක කවදාවත් වෙන්න බැරි කතාවක්. මේ හැම කතාවක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙනවද කියලා බලන්න. කවුරු කිව්වත් මොන්නතරම් ධර්මයේ දන්න කෙනෙක් කිව්වත් මේ කියන කතාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙනවද කියලා බලන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙන්නේ නැත්නම් දෙවතාවක් හිතන්නේ නැතුව ඒක අයින් කරන්න පින්වත්. ඒක බුදුරජාණන්සේගේ කතාව වෙන්න බෑ. දැන් බලන්න මේ අපි කියපු කතාව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි වැඩෙන්නේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන සිත්සේ සංසාර දුක නිමා කර ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මේරි අල්විස් මහත්මියගේ දූ දරුවන් විසින්. එතුමිය කෙරෙහි ඊටාම කරුණාවන්ත අදහසකින් සත්පුරුෂ අදහසකින් ජන්මදිනයේ වෙනුවෙන් මේරි අල්විස් මහත්මියගේ දූ දරුවන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේ දරනවා. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය තමන්ගේ දයාබරණීය මෑණියන් වන මේරි අල්විස් මහත්මියට මේ කුසල් උපකාර වේවා. නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා.